නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්චාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමන්ති. සැදැහැවත් පින්වතුනි, මේ වෙනකොට අපි මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන ගාථා දේශනාවන් 9ක් විස්තර කරලා දීලා තියෙනවා. අද දවසේදී අපි විස්තර කරලා දෙන්නේ 10 වෙනි ගාථාව. එතකොට මේ මංගල සූත්‍රයේ අපි මුලිනුත් මතක් කරලා තියෙනවා නොඑක් විට මංගල කාරණා 38ක් සඳහන් වෙනවා. මේ වෙනකොට අපි මංගල කාරණා 30ක් විස්තර කරලා දීලා තියෙනවා. අද දවසේදී අපි ආරම්භ කරන්නේ 31 වෙනි මංගල කාරණාව. මෙතනදී මේ 10 වෙනි ගාථාවේ ඉඳලා ධර්ම කාරණා සුවිශේෂී ධර්ම කාරණා ටිකක්. දැන් මුලින් අපි විස්තර කරපු කාරණා මේ ලෝක ජීවිතය සුවපත් කරගන්න හැටි, මේ ලෝකේ ප්‍රශ්න අඩුවෙන් ජීවත් වෙන හැටි. ඒ වගේ කාරණා ලෞකික පැත්තට අදාළ කාරණා ටිකක් තමයි විස්තර කරන්නට යෙදුනේ. ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. වැඩි වශයෙන් ලෞකික අරමුණු අපේක්ෂාවන් සාර්ථකව ජයගන්නේ කොහොමද කියන එක. ඇත්තටම හැම ලෞකික අරමුණක් සාර්ථකව ජයගන්නකොට යහපත් විදිහට ජයගන්නකොට එතන ලෝකෝත්තර අර්ථයකුත් ගැප් වෙලා තියෙනවා. නැත්තේම නොවේ. නමුත් මෙතන සිට අපි විස්තර කරන ගාථා පන්ති 2 ගාථාවන් 2 ඒ කියන්නේ 10 වෙනි ගාථාව සහ 11 වෙනි ගාථාව ලෝකෝත්තර අරමුණු උදෙසාම වෙන් වෙච්ච ගාථා දේශනාවන් දෙකක්. පළවෙනිම මංගල කාරණාව තමයි 10 වෙනි ගාථාවේ තියෙන තපෝච. ඒ පළවෙනි පදයේ තියෙන තපෝච බ්‍රහ්මචරියංච තපෝච බ්‍රහ්මචරියංච කියලා තියෙන්නේ. තපෝච කියන්නේ එක කාරණාවක්, එක මංගල කාරණාවක්. තපෝච කියලා කියන්නේ තපස. තපස් රැකීම. ඇත්තටම තපස් රකින්නවා කියලා කියන්නේ මොකක්ද? තැනකට වෙලා නිකන් නිහඬව ඉන්න එකද? දැන් අපි හිතනවා කවුරු හරි නිහඬව ඉන්නවා නම් තපස් රකින්නවා වගේ කියලා. තපස් රකින්නවා කියලා කියන්නේ තපසට යනවා කියලා කියන්නේ සියලු ලෞකික අරමුණු අතහැරලා දාලා සැප සම්පත් හෝ වේවා සම්බන්ධතාවයන් හෝ වේවා සියලු බැඳීම් අතහැරලා තැනකට ගිහිල්ලා තමන්ගේ සීලය පිරිසිදු කරගන්න එක, භාවනානුයෝගීව ජීවත් වෙන එක. ඒක තමයි නියම තපස හැටියට සලකන්නේ. හුඟක් දෙනෙක් ඒ විදිහට තපස් රකින්න යනවා. සියල්ල අතහැරලා දාලා දැන් හුඟක් අය ඉන්නවා මේ යුරෝපයේ ඉපදිච්ච අය සුදු ජාතිකය දුර රටවල් වලට ගිහිලා ආසියාතික රටවල් වලට ගිහිලා කැලේ පන්සල් වල කුටි හදාගෙන ඒ සෙනසුන් වල තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කරන කිසිම සම්බන්ධතාවයක් නැහැ. දෙමාපියෝ එක්කවත් තමන්ට යාළු හිත මිත්‍රෝ කන් තිබිච්ච කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතා නැතිව ඒ විදිහට ගත කරන පිරිස ඉන්නවා. එතකොට ඒක තමයි තපස කියලා කියන්නේ. හැබැයි එහෙම හුදකලා තැනකට ගියපු පමණින්ම තපස් රැකීම සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි කයින් භෞතිකව ඇතෑරියත් හිතින් අතෑරින් නැත්තම් සුළු දෙයක් විතරක් වුණත් හිතින් අතෑරින් නැත්තම් ඒක නියම තපසක් වෙන්නේ නැහැ. එතකොට නියම තපසක් වෙන්නට නම් යමක් කයින් අතාරිනවා වගේම හිතිනුත් අතාරින්නට ඕනේ. හැබැයි ඉතින් යමෙකුට හිතෙන්නට පුළුවන් තපස් රකින්නට නම්
අපි එහෙම තැනකට යන්නම ඕනද කියලා. එහෙම යන්නම උවමනාවක් නැහැ. අපි ඉන්න තැන ඉඳගෙන හිතින් අපිට හුඟක් දේවල් අතහැරලා ජීවත් වෙන්නට පුළුවන් නම් ඒකත් තපසක්. බාධක එනවා. නමුත් හිතින් අතහැරලා ජීවත් වෙන්න පුළුවන් නම්. හරි ලස්සන ගැමි කතාවක් තියෙනවා. අර කිරිහාමි කියලා මිනිස්සෙකුට අවශ්‍ය වුණා තපස් රකින්න. මේ කතාව කියන්නේ කතාව රස විඳින්න නෙවෙයි, කතාවේ තියෙන සාරය අපි ගන්නට ඕනේ. මේ කිරිහාමි කියන මිනිස්සයාට අවශ්‍ය වුණා සිල් රකින්න, තපස් රකින්න. මෙයාට ටිකක් ධනෙ තිබිච්ච කෙනෙක්. එයා ධනෙ හැමෝම දන්න අඳුරන අයට දීලා, ගේත් කාට හරි දීලා, එයා ඉතුරු කරගත්තා පැන් කෙන්ඩියකුයි. කෑම කන පිඟානකුයි. ඒ වගේම තමයි තමන්ගේ සලුවක් තිබුණා. ඇඳන් ඉන්න වස්ත්‍රයට අමතරව සලුවක් තිබුණා. ඒ ටිකත් අරගෙන කැලේට ගිහිල්ලා පොඩි කුටියක් හදාගෙන ආහාර පිණිස ගමට එනවා. කවුරු හරි දුන්නොත් යමක් අරගෙන නැවත ගිහිල්ලා භාවනා කරනවා. හැබැයි සලුව ඉතින් හරි අවශ්‍යයි මෙයාට. එක සලුවයි තියෙන්නේ. නාන වෙලාවට මූණ පිහිද ගන්න, ඇඟ පිහිද ගන්න. අපි හිතමු තුවාය කියලා. ඒක අවශ්‍යයි. මේකත් අර කුටියේ කොන කෙල්ලලා තමන් භාවනා කරනවා. හැබැයි රාත්‍රියට මේක මීයෝ කනවා. ටික ටික කනවා. ඊළඟ පහවදා බැලුවාම ටිකක් මීයෝ කාලා. ඊට පස්සේ මෙයා ටිකක් කල්පනා කරනවා. දැන් මේක යම් විදිහකින් මීයෝ කෑවට පස්සේ මට අලුත් එකක් හොයන්න යන්න වෙනවා. ඉතින් ඒක මීයන්ගෙන් ආරක්ෂා කරගන්නට ඕනේ. එහෙමනම් මීයන්ගෙන් ආරක්ෂා කරන්නට නම් මට ඉතින් නිදි මරාගෙන ඉන්න බෑනේ. මීයොන්ගෙන් මේක ආරක්ෂා කරන්න. කැලේනේ ඉතින්. ඒක නිසා හොඳම දේ තමයි මම ගමට ගියපු වෙලාවක පූසෙක් ගේනවා. පූසට මීයා බයයිනේ. එතකොට පූසෙක් ඉන්නව නම් පූසා සද්ද කරනව නම් මීයෝ එන්නේ නැහැ. ඊට පස්සේදී පූසෙක් ගෙනාලා ටික දවසක් ඉන්නකොට මෙයා ඉතින් සිල් රකින්න කෙනානේ. මෙයා මස් මාංශ අනුභවයක් නැහැ. ඒක නිසා පූසා ඉන්නේ ඉතින් මෙයාත් එක්ක. මෙයා දෙන ආහාර කෑම කන්නේත් නැහැ. පූසා ආපහු ගමට ගිහිල්ලා සමහර වෙලාවට එනවා. ඒක නිසා ඒ ඩියුටිය හරියට කෙරුන්නේ නැහැ පූසාගේ අතින්. මෙයා ඊට පස්සේ තව ටිකක් කල්පනා කරලා හිතුවා මට ඉතින් මස් මාළු ගෙනත් දෙන්නත් බෑනේ පූසට. ඒක නිසා හැබැයි පූසා කිරි බොන්න කැමතිනේ. ඒක නිසා මම එළදෙනෙක් ගේනවා. දැන් ඔන්න එළදෙන ගේනවා. එළදෙන ගෙනාවට පස්සේදී එළදෙනව බඳින. ඉතින් එළදෙනගේ වැඩ රාජකාරිය වලට දවසේ හරියඩක් යනවා. භාවනා කරන්න වෙන්නේ නැහැ. තපස් රකින්න වෙන්නේ නැහැ. ඊට පස්සේදී මෙයා එහෙම හිතලා එක දවසක් කල්පනා කරා එහෙමනම් එළදෙනගේ රාජකාරියට මම එහෙනම් කවුරු හරි පිරිමි ළමයෙක් ගේන්න ඕනේ. කොල්ලෙක් ගේන්න ඕනේ. ගෙනල්ලා එළදෙනව බාර දෙනවා කොල්ලට. එළදෙනකින් එන කිරි ටික පූසාට දෙන්නට ඕනේ. පූසා වුණ කොහෙවත් යන්නේ මෙයාගෙන් ආරක්ෂා කරනවා මේ සලුව. ඊට පස්සේදී මේ පිරිමි ළමයා ගෙනාවට පස්සේ මේ කොල්ලා ගෙනාවට පස්සේ මේ කොල්ලා තරුණ කොල්ලෙක්නේ. එතකොට කිරිහාමි සිල් රැක්කට තරුණ කොල්ලා සිල් රකින්නේ නැහැ. තරුණ කොල්ලා ආපහු ගමට යනවා. ගෑන් ළමයිගේ සම්බන්ධතාවයක් ඇති කරගෙන ආපහු ගමට යනවා. එතකොට නැවතත් එළදෙනක රාජකාරී කරන්න වෙන්නේ මේ තාපසයාට, මේ කිරිහාමිට. ඊට පස්සේ කල්පනා කරා එහෙනම් මේ කොල්ලට විවාහයක් කරලා දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ නැවතත් ඔන්න කැලේට ගියත් පවුල කියන ඒකකයක් ගොඩ නැගුණා. බලන්න කල්පනා කළා සුළු දෙයක් අපිට අත්තරින්න බැරි වුණාට පස්සේදී සලුව කියන එක සුළු දෙයක්. මේක උදාහරණයට ගන්න ඕනේ අපේ ජීවිතවලින්. අපිට සුළු දේවල් අත්හරින්න බැරි නිසා අපි ඒ වයිම ගැලිලා අපේ ප්‍රශ්න සංකීර්ණ කරගන්නවා. හැබැයි සුළු දෙයක් අත්හැරියාම අපිට ඊට වඩා උසස් දියුණුවක් ලබන්නට පුළුවන්. එතකොට මේ කතාව සාරය අහලා අපිට hina වෙන්න පුළුවන් එයා හරි මෝඩ මිනිස්සෙක් කිරිහාමි කියන්නේ. හැබැයි අපේ ජීවිතවලට එබිල බැලුවට පස්සේ අපි හුඟක් දේවල් සුළු සුළු දේවල් ලබා ගන්න කොච්චර කැපකිරීම කරනවද?
කොච්චර වෙහෙසෙනවද ජීවිතේ. ජීවිතේට කොච්චර රිස්ක් එකක් ගන්නවද. සුළු සුළු දේවල් ජීවිතේ ලබා ගන්න. ඒක නිසා ඒ වගේ සුළු සුළු දේවල් අපි මනසින් අත්හැරලා අන්න තපෝච ගුණය වර්ධනය කරගන්නට පුළුවන්. ඒක ලෝකෝත්තර ධර්මතාවයක්. තපස් රකින්න කියන එක. දෙවැනි ගාථාවේ දෙවැනි මංගල කාරණාව එහෙම නැත්නම් 32 වෙනි මංගල කාරණාව බ්‍රහ්මචර්යාච. බ්‍රහ්මචර්යාච කියලා කියන්නේ බඹසර වාසය කරනවා. මොකද්ද බඹසර වසනවා කියන්නේ? බ්‍රහ්මය හා සමාන චර්යා ධර්ම ටිකක් අපි ලං කර ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර කියලා දෙව්වරු 3 දෙනෙක් ඇදහුවා. බහුදේවවාදිකුත් තිබුණා. පසුව ඒ කියන්නේ බහුදේවවාදය කියලා කියන්නේ බොහෝ දෙවිවරු අදහන එක. එදා ಭಾರತೀಯ සමාජයේ වැස්සත් දෙවි කෙනෙක්. වැස්ස දෙවි කෙනෙක් හැටියට සැලකන්නේ. සූර්යයා දෙවි කෙනෙක් හැටියට සැලකන්නේ. චන්ද්‍රයා දෙවි කෙනෙක් හැටියට සැලකන්නේ. ඒ විදිහට වෘක්ෂලතා දෙවිවරු හැටියට සැලකන්නේ. එහෙම සමාජයක පසු කාලීනව ඇති වුණා මේ බහුදේවවාදය ටිකක් ප්‍රතික්ෂේප වෙලා දෙවිවරු 3 දෙනෙක් ඉන්නෝ. එක්කෙනෙක් තමයි මහා බ්‍රහ්මයා. එයා හරීම කරුණාවන්ත කෙනෙක්. එයා තමයි ලෝකයම අවල තියෙන්නේ. ඒ වගේම විෂ්ණු තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. ඊශ්වර තමයි මේ ලෝකය විනාශ කරන්නේ. නළලි තියෙන හැන් බලලා මේ ඊශ්වර තමයි ලෝකය ගිනි තියන්නේ සහ විනාශ කරන්නේ. ඒ සංකල්පය තාමත් තියෙනවා. එතකොට මේ බ්‍රහ්මයා හරීම සෞම්‍ය ගුණ තියෙන කෙනෙක්. ඒ නිසා තමයි ලෝකයම අවල තියෙන්නේ කියන අදහසෙන් මේ බ්‍රහ්මචර්යා බ්‍රහ්මයා තුල තියෙනවා චර්යා ධර්ම ටික. ඒ ධර්මතාවයන් තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා කියන්නේ. මේවට කියනවා සිව්බඹ විහරණයන්. සතර බ්‍රහ්ම විහාර කියලත් කියනවා. එතකොට මෙත්තා කියලා කියන්නේ මිතුරු ආකල්පය. මේව තියෙන්නට ඕනේ. අපි තුල බ්‍රහ්මචර්යාව තියෙන්නට ඕනේ. බ්‍රහ්මචර්යාව මනුස්සයන්ට තියෙනවා නම් බොහොම වැදගත්. මේවා දෙමාපියන්ට තියෙනවා තමන්ගේ දරුවෝ කෙරෙහි. හැබැයි මේවා සියලු දෙනා කෙරෙහිම තියෙනවා නම් ඒක ඊටමත් උතුම්. මෙත්තා කියලා කියන්නේ මිතුරු බව. ඒ මිතුරු බව කියලා කියන්නේ ඔය උඩින් හොඳ මූණ පෙන්නලා යටින් අනතුරක් කරන එක නෙවෙයි. මෙත්තා. නියම මෙත්තාව කියලා කියන්නේ මිතුරු බව කියලා කියන්නේ සැබවින්ම මිතුරාට මිත්‍රත්වයෙන් උපකාර කරන එක. දැන් හුඟක් අපි ජීවත් වෙන සමාජයේ ඉන්න මිතුරෝ එහෙමනේ. හොඳට කතා බහ කරනවා. නමුත් පිටිපස්සට වෙන එකක්. එතකොට මෙත්තා නියම විදිහට මෙත්තාව කියලා කියන්නේ ඒකයි. මිතුරු ආකල්පය. කරුණා කියලා කියන්නේ කෙනෙකු දුකටපත් වුණාට පස්සේදී කෙනෙක් දුකටපත් වෙනවට කැමති නැති බව. ඒක පාලි බුදුදහමේ විස්තර කරන්නේ පරදුක්ඛේ සති සාදූනං හදය කම්පනං කරෝති කරුණා. පරදුක්ඛේ සති සාදූනං අනිත් මිනිස්සු දුකටපත් වුණාට පස්සේදී හදය කම්පනං අපේ හදවතත් ටිකක් කම්පාවට පත් වෙනවා නම් එයා දුකටපත් වුණා කියලා අන්න ඒක තමයි කරුණාව. බොරුවට කම්පා වෙන එක නෙවෙයි. හදවතින්ම කම්පා වෙනවා. අනේ යාට ඒ කරදරේ වෙච්ච හරි අපරාධයක් වුණේ යාට. එහෙම නොවි ඉන්න තිබුණා කියලා හිතෙන එක. එහෙම නොවෙන්න තිබුණා කියලා හිතන එක. ඒකට කියනවා කරුණා කියලා. මෙත්තා කරුණා. ඊළඟ බ්‍රහ්ම විහාරයේ තමයි මුදිතා කියලා කියන්නේ. මුදිතා කියලා කියන්නේ අන් අයගේ සැපත කැමති වෙනවා. අපිට යමක් ලැබිලා නම් අපි කැමති අපිට ලැබිච්ච දේ අනිත් අයටත් ලැබෙනවට. දැන් දෙමාපිය තුල ඒක තියෙනවනේ. අපි අධ්‍යාපනය ලැබුවා නම් ඒ කියන්නේ දෙමාපිය අධ්‍යාපනය ලැබුවා නම් තමන්ගේ දරුවන්ටත් අධ්‍යාපනය ඊටත් වඩා දෙන්න කැමතියි. අන්නේ බව.
ඒකට කියන මුදිතාව. ඒ කියන්නේ අපිට යමක්ද මේ ලෝකේ ලැබුණේ ඒ හා සමානව අනිත් අයටත් ලැබිය යුතුයි කියන අදහස. එහෙම අදහසේ නෑනේ හුඟක් දෙනෙකුට. හුඟක් දෙනෙකුට තියෙන්නේ මට විතරයි ලැබෙන්න ඕනේ අනිත් අයට ලැබෙන්න ඕනේ නෑ. හරි අපිට වඩා අඩුවෙන් ලැබුණාම ඇති. ඒක ඕනම දෙයක් භෞතිකමය වේවා හෝ අභෞතිකමය වේවා. ගෞරව නාම උනත් අනිත් අයට අපිට වඩා අඩුවෙන් තියෙන්නට ඕනේ. අපිට තමයි වැඩිපුර ඕනේ කියන මතේ ඉන්නේ සමාජයේ හුඟක් අය. එතකොට මුදිතාව නැහැ. මුදිතා කියන්නේ ඒකයි. ඊළඟ එක උපේක්ඛා. උපේක්ඛා කියලා කියන්නේ අපිට ලැබෙන හැම දෙයක්ම උපේක්ෂා සහගතව විඳ දරා ගන්න එක. ඒ කියන්නේ ප්‍රශංසාවක් ආවත් අපි වැඩි උද්දාමයටපත් වෙන්නේ නැහැ. නින්දාවක් ආවත් ඒකත් ගණන් ගන්නෑ. ඒකත් හිතට අරගෙන ඒ වෙනුවෙන් දුක් වෙන්න ඒ විදිහට කරන්නේ. එතකොට ඒකට කියනවා උපේක්ඛාව කියලා. මේවා තාමත් වැදගත් ධර්මතාවයන් පුහුණු කරන්න. අන්න බ්‍රහ්මචාරී ජීවිතයක්. ඒ කියන්නේ බ්‍රහ්මයා හා සමාන වෙනවා මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන එක මේ සිව්බඹ විහරණයන් අපිට ලෝකයට පතුරවන්න පුළුවන්. ඊට අමතරව බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ පස්කම් සැපතට ගිජු නොවි ජීවත් වෙන එක. ඒ අර්ථයෙන්ුත් බ්‍රහ්මචාරී කියලා කියනවා. තපෝච බ්‍රහ්මචරියංච. එතකොට මේවා ආධ්‍යාත්මික ජීවිතය ආරම්භ වෙන්නේ මේවත් එක්ක. තපසට පැමිණීම සිතින් හුඟක් දේවල් අතෑරලා ජීවත් වීම සහ බ්‍රහ්මචර්යාව. තපෝච බ්‍රහ්මචරියංච. ඒ 32 වෙනි මංගල කාරණාව. ඊට පස්සේදී තියෙන්නේ අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතම් මංගල මුත්තමං. මෙතෙන්දී මේ අරිය සච්ඡාන දස්සනං කියලා කියන්නේ ආර්ය සත්‍ය දැන ගැනීම. බුදුදහමේ විග්‍රහ කරන ආර්ය සත්‍ය දැන ගැනීම. ඊළඟ කාරණාව 34 වෙනි කාරණාව තමයි නිබ්බාන සච්ච කිරියාය. නිර්වාණය සච්ච කිරියාය කියලා කියන්නේ සාක්ෂාත් කර ගැනීම. එතකොට ඇත්තටම මේ කාරණා දෙක තුලින් විස්තර කරලා දෙන්නේ චතුරාර්ය සත්‍යයේ තියෙන පළවෙනි කාරණා දෙක තමයි අරිය සත්‍යාන දස්සන. ආර්ය සත්‍ය දැකීම. තුන්වෙනි සහ හතරවෙනි කාරණා දෙක තමයි නිබ්බාන සච්ච කිරියාය. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. මම ඒක විස්තර කරන්නම්. දැන් මේ කාරණා දෙක අපි මෙහෙම හඳුනගෙන අපි චතුරාර්ය සත්‍ය කෙටියෙන් බලමු විස්තර කරගන්න. චතුරාර්ය සත්‍යයේදී පළවෙනිම සත්‍යය තමයි වචන තේරුම ගත්තාම අරිය සත්‍ය. අරිය සත්‍ය කියලා කියන්නේ උතුම්ම සත්‍යය. උතුම්ම සත්‍යය කියන්නේ මේක සත්‍යයි කිව්වහම මේ ලෝකේ කිසි කෙනෙකුට මේක අසත්‍යයි කියන්න බෑ. මේක බොරුයි කියලා කියන්න බෑ. ඒක සත්‍යයක්. දුක්ඛ අරිය සත්‍ය. පළවෙනි සත්‍යය. දෙවෙනි සත්‍යය තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. තුන්වෙනි සත්‍යය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. හතරවෙනි සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. එතකොට බුදුහාමුදුරුව අපිට ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කරන්නට යෙදුනේ දුක්ඛ අරිය සත්‍ය පරිඤ්ඤයං. පරිඤ්ඤයං කියන්නේ දැනගන්න. වචන හතරක් තියෙනවා. පරිඤ්ඤයං පහතබ්බං සච්චිකාතබ්බං භාවේතබ්බං කියලා. පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය පරිඤ්ඤයං දැනගත යුතුයි. අපි දුකක් විඳින්නේ කියලා දැනගන්නවා. ඒක ආර්ය සත්‍යයක්. හුඟක් අයට තේරෙන්නේ අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා දුක් විඳිනවා කියලා. හුඟක් අය හිතන්නේ සැප විඳිනවා කියලා. එහෙම දුක් විඳින අවස්ථා 8ක් අපිට පෙන්වලා දෙන බුදුහාමුදුරුවෝ දුක්ඛ ආර්ය සත්‍යයේදී. පළවෙනිම දුක තමයි ජාතිපි දුක්ඛ. ඉපදීම දුක. බලන්න කොච්චර දුකක්ද කියලා ඉපදීම. උපද්දවන මෑණියන්ටත් දුකක්. ඉපදෙන
දරුවටත් දුක. අඬාගෙන ඉන්නේ මේ ලෝකෙට අපි හැම කෙනෙක්ම මන් දන්නේ මේ ලෝක ඉතිහාසයේ hina වෙලා මේ ලෝකෙට ආපු කෙනෙක් අපිට කවුරුවත් රෙකෝඩඩ් වෙලා තියෙනවද කියලා අපිට හිතන්න බෑ. අපි හැමෝම අඬාගෙන ඉන්නේ. ඇඬුවේ නැත්තම් අඬනකම් ගහනවා ඉතින් නේද? තට්ටු දානවා අඬනකම් නේද? එහෙමනේ. එතකොට නර්ස් කෙනෙක්ගෙන් ගුටි කාලා හරි පළවෙනියටම අඬාගෙන උස්ම ගන්න වෙනවා. ජාතිපි දුක්ඛ. ඉපදීම දුකයි. ජාති කියලා කියන්නේ ඉපදීම. ජරාපි දුක්ඛ. ජරාපි දුක්ඛ කියලා කියන්නේ ඉපදෙච්ච දවසේ ඉඳලා මරණය දක්වාම අපි වෙනස් වෙනවා. ජරාවටපත් වෙනවා කියලා කියන්නේ වෙනස් වෙනවා. අපි ලොකු වෙනවා කියලා කියන්නේ වර්ධනය වෙනවා කියලා කියන්නේ වෙනස් වෙනවා. එතකොට ජරාපි දුක්ඛ. ඒක තමයි දෙවනි දුක. ව්‍යාධිපි දුක්ඛ. අන්න ලෙඩ රෝග හැදෙනවා. අපි හැමෝටම ලෙඩ රෝග හැදෙනවා. දැන් ඉස්සර තිබිලා තියෙන්නේ ඉස්සර බුද්ධ කාලවල එක ලෙඩයි තිබිලා තියෙන්නේ. මොකක්ද ඒ ලෙඩේ? ඒ ලෙඩේ තමයි බඩගින්න. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ jigacchā paramārogā. බඩගින්න තමයි මේ ලෝකයේ තියෙන දරුණුම රෝගය. අනිත් හැම රෝගයක්ම සනීප කරන්න පුළුවන්. කොවිඩ් වලට උනත් දැන් වැක්සින් එකක් තියෙනවනේ. ඒකත් සනීප වෙනවා මිනිස්සුන්ට. දෙවෙනි වතාව හැදුනත් සනීප වෙනවා. හැබැයි බඩගින්න සනීප වෙන්නේ නැහැ. කවුරු හරි ඉන්නවනම් කියන්න බඩගින්න සනීප වෙච්ච මිනිස්සෙක් මැරෙනකම් බඩගින්න තියෙනවා. දැන් බලන්න උදේට ආහාර ගන්නවා අන්න ඒ ලෙඩේ සනීපයි උදේට ආහාර ගත්තාම. හැබැයි 11 12 වෙනකොට නැවත බඩගිනි වෙනවනේ. ඒ ලෙඩේ නැවත ඇති වෙනවා. ආපහු ඒ ලෙඩේට අපේ ශරීරයේ භාජනය වෙනවා. නැවත ආහාර ගන්නට ඕනේ. අපිට හිතන්න පුළුවන් දැන් උදෙත් ආහාර ගත්ත නැත්තම් දවල්ට ඕනේ නැහැ කියලා. එහෙම හිතන්න බෑ. දවල්ටත් ඒ ලෙඩේ හැදෙනවා. රෑ වෙනකොටත් ඒ ලෙඩේ හැදෙනවා බොහෝ අයට. ශරීරය ගැන හිතලවත් ඒ ලෙඩෙන් අයින් වෙන්නට බෑ. එතකොට jigacchā paramārogā අපිට තියෙන දරුණුම රෝගය තමයි බඩගින්න. බඩගින්න සනීප කරන්න බෑ. ඉස්සර තිබිලා තියෙන මිනිස්සුන්ට ඒක විතරයි රෝගයකට. හැබැයි පසුව අපි මේ අනවශ්‍ය දේවල් වලට ආසාවක් නැති වුනහම, ලෝභකම් ඇති වුනහම ඒවත් එක්ක අපිට 90ක් ව්‍යාධි ඒ විදිහට ඔය ආයුර්වේදයේ කියන්නේ විශාල රෝග ප්‍රමාණයක් අපිට දායාද වෙලා තියෙනවා. ඊට පස්සේදී ඒක තමයි ව්‍යාධි. ඒකත් දුක. ව්‍යාධිපි දුක්ඛ. බඩගින්නෙන් පටන් ගත්තාම ඉතුරු තියෙන සියලු ලෙඩ රෝග අපිට දුක. ව්‍යාධිපි දුක්ඛ. ඊළඟ එක මරණම්පි දුක්ඛ. මරණයටපත් වීමත් මරණ දුක ඒකත් දුකයි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඔන්න පස්වෙනි දුක තමයි අප්‍රිය පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබීමත් දුක. අපි කාට හරි අකමැති නම් හැබැයි ඒ අයත් එක්කම නම් අපිට ජීවත් වෙන්නේ ඒක දුක. ගැටි ජීවත් වෙන්නට වෙනවා. එතකොට අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒ වගේම තමයි පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රිය පුද්ගලයන් අපෙන් වෙන් වෙලා යනකොටත් අපිට හරි දුකක්. දරුවෝ අපෙන් වෙන් වෙනකොට දෙමාපියන්ට දුකක්. දරුවෝන්ට දුකයි දෙමාපියෝ වෙන් වෙලා මරණයටපත් වෙනකොට හරි එහෙම දුකක් දැනෙනවා. ඒකට කියනවා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ඒ වගේම හත්වෙනි දුක තමයි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. අපි යමක් කැමති නම් ඒ කැමති වෙලාවට ඒවා ලැබෙන්නේ නැති වුනහම ඒකත් දුකක්. දැන් අපි කැමති ටිකක් එළියට බහැලා ඇවිදලා කරලා ඉන්න. හැබැයි ඒක අපිට කරන්න බෑ. මේ වර්තමාන තත්ත්වයේ තියෙන අනුව. ඒක නිසා අපි හැමෝම ගෙවල් වල හිර වෙලා දුකටපත් වෙලා ඉන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක සත්‍යයි. දුක්ඛ සත්‍ය බුදුහාමුදුරුවෝ දේශනා කරපු සත්‍යයක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. මෙහෙම කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සමස්තය ගත්තට පස්සේ සාමූහික ගත්තහම මේ පංච උපාදානස්කන්ධයන්ම මොනවද? දුකයි. අපිව දුකට පත් කරන දේවල්.
ඒක නිසා අරිය සත්‍යාන දස්සනං කියලා මෙතන මංගල කාරණාවේදී අපිට විස්තර කරන්නේ මෙන්න මේ දුක අපි තේරුම් ගන්නට ඕනේ. දුක පරිඤ්ඤයයන් දැනගත යුතුයි. පිරිසිඳ දැනගන්නට ඕනේ පරිඤ්ඤයයන්. ඊට පස්සේදී බුදුහාමුදුරුවෝ වරක් කොසඹෑ නුවර සිරින්සපා වනය කියලා කියන්නේ ඇක්ටේරිය වනයේට වැඩම කරපු අවස්ථාවකදී භික්ෂු මහා සංඝයා ආමන්ත්‍රණය කරලා මේ ඒ කියන්නේ ඇක්ටේරිය වනේ ඇක්ටේරිය කියන ගස්වල හරියට කොළ වැටෙනවා. සාමාන්‍යයෙන් අඩියක් විතර පිරෙන්නට පුළුවන් කොළ වැටෙන කාලෙදී. ඒ තරම් ඇක්ටේරිය වනයේක. එතකොට කොළ රාශියක් තියෙනවා. ඒ වගේ ඇක්ටේරිය කොළ මිටක් අතට අරගෙන බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මම දේශනා කරපු ධර්මය මෙන්න මේ ඇක්ටේරිය ගහේ කොළ වගේ. මේ අතට ගත්තු කොළ ටික හා සමානයි. හැබැයි මම දේශනා නොකරපු මේ ලෝකේ මම තේරුම් ගත්තු ධර්ම කාරණා ටික තේරුම් ගත්තු කාරණා ටික මේ ඇක්ටේරිය වනේ වගේ වනේ තියෙන කොළ වගේ විශාල ප්‍රමාණයක්. ඒ නිසා මේ ඔබලාට දේශනා කරන්නේ නිවන අරමුණු කරගෙන සංසාර ගමනෙන් එතර වෙන්නට අවශ්‍ය කරන සුළු ධර්ම කාරණා ටිකක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින් එවැනි ධර්ම කාරණා ටිකක් තමයි මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන අපි හිතමු මිනිස්සෙකුට වැදගත් වෙන්නේ හදවතනේ. අන්නේ හදවත හා සමාන දේශනාව. මොකද බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවත් ධම්මචක්කපවත්තන සූත්‍රය. ධම්සක් පැවතුම් සූත්‍රයේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සඳහන් වෙන්නේ. එතකොට දෙවෙනි එක තමයි දෙවෙනි කාරණාව දුක්ඛ සමුදය සත්‍ය. දුකට බලපාන හේතුව. සරලවම ගත්තහම අපි දුක තියෙනවා කියලා දන්නවා. ඇයි අපිට මේ දුක ඇති වෙන්නේ? හේතු මොනවද? එතෙන්දි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තෘෂ්ණාව. දුක ඇති වෙන්න හේතුව තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව මනුස්සයන්ට ඇති වෙන ක්‍රම තුනකින්. එකක් තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තෘෂ්ණාව කියලා අපිට තේරෙන භාෂාවෙන් කිව්වට තණ්හා කියලා තමයි පාලි භාෂාවෙන් කියන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. නැත්නම් ධර්ම. පංචේන්ද්‍රයන්ට නෙවෙයි ඉන්ද්‍රියන් 6ටම ෂඩින්ද්‍රියන්ටම ගොදුරු වෙන මේ ධර්ම නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ කාරණා බාහිර අරමුණු නිසා අපිට තෘෂ්ණාවක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. කන ආහාරය පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා. නැවත නැවත අවශ්‍ය වෙනවා. ඒවා සංඥා වශයෙන් අපේ ඔළුවේ තැම්පත් වෙලා තියෙනවා. අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒවා නැවත නැවත අපි අපේක්ෂා කරනවා. මේකට කියනවා කාම තණ්හා කියලා. භව තණ්හා කියලා කියන්නේ මේ ලෝකේ සදාතනිකව අපිට ඉන්න පුළුවන්. අපි මේ ලෝකෙන් සමුගන්නේ නැහැ. හැමදාම ඉන්නවා කියන අදහසක් තියෙනවා. කවදාවත් කාටවත් හිතෙන්නේ නැහෙනි කවුරුවත් එහෙම කැල්කුලේට් කරලත් නැතුව ඇති මම මේ දවස් වෙනකොට නම් මම ලෝකේ ජීවත් වෙන එකක් නැහැ. තව අවුරුදු ඕනනම් 20ක් උපරිම ඉඳී කියලා. බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි හිතෙන්නේ. හැමෝටම හිතන්නේ ලබන අවුරුද්දේ මම මීට වඩා නිරෝගී වෙයි කියලා. ලබන අවුරුද්දේ මීට වඩා මට තරුණ පෙනුමක් එයි කියලා තමයි හිතෙන්නේ. මම වයසට යන එකක් නෑ. එහෙම අදහසින් තමයි හුඟක් අය ඉන්නේ. ඒක භව තණ්හාව. අපි දීර්ඝ කාලීනව ඉන්නවා. අවුරුදු ඒක නිසා භවයට තියෙන ආසාව. මේ භවයට තියෙන ආසාවක්. ඒකට කියනවා භව තණ්හාව. ඒක සාස්වතවාදය. අපිට මුකුත් වෙන්නේ නැහැ කියන එක. සදාතනිකයි.
දිගටම ජීවත් වෙනවා කියන එක සදාතනිකයි. විභව තණ්හාව කියලා කියන්නේ තව සමහරු හිතනවා අනේ ඉතින් මේ භවයේ විතරයි නේ පරලොවක් ගැන කොච්චර කිව්වත් අපි දන්නවද තියනවද නැද්ද කියලා. ඒක නිසා මේ ආත්මෙදි හොඳට සැපසේ ඉමු මැරෙනකන් ජොලියේ ඉමු කියන අදහස තියෙනවා. ඒකට කියන උච්ඡේදවාද කියලා. ඒකත් තෘෂ්ණාවක්. එහෙම හිතලා අර පංචකාමයන් වර්ධනය කරනවා. ඒකට කියනවා උච්ඡේදවාදය කියලා. එතකොට මේ තුන් ආකාරයෙන්ම අපිට තෘෂ්ණාව ඇති වෙනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් එහෙනම් මොන තෘෂ්ණාවද අපිට තියෙන්නට ඕනේ? තෘෂ්ණාව තියෙන්නටම ඕනේ නැහැ. තෘෂ්ණාව නැතිවීමම තමයි නිවන. එතකොට තණ්හාව ඇති වෙන විදිහ විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම කාම තණ්හාව ඇති වෙන විදිහ චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා අන්න ඇති වෙන්නේ චක්කුංච පටිච්ච රූපේ මේ ඇසයි රූපයයි ගැන විතරයි මෙතන මම සඳහන් කරන්නේ අනිත් ඉන්ද්‍රියනුත් ඒ විදිහයි. එතකොට චක්කු කියලා කියනෝ ඇස පටිච්ච රූපේ ඇසයි රූපයයි ගැටුණු තැන ඇති වෙනවා චක්කු විඥානය. ඔන්න හිතක් පහළ වෙනවා. තින්නම් සංගති පස්සෝ මෙන්න මේ තුනේ එකතුවට කියනවා පස්සය කියලා. පස්සය කියලා කියන්නේ ස්පර්ශය. මේ තුනේ එකතුව යම් තැනකද ඇති උනේ පස්සපච්චය වේදනා. අන්න අපිට වේදනාවක් ඇති වෙනවා. ඒක දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්, සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ඛා වේදනාවක් වෙන්න පුළුවන්. වේදනා පච්චය තණ්හා. ඒ වේදනාව දැනුණාම හුඟක් වෙලාවට අපිට සුඛ වේදනාව දැනෙන්නේ. සුඛ වේදනාව දැනුණාම තෘෂ්ණාවක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ඒ වේදනාව නැවත නැවත අත්විඳින්නට අපේ හිත ඇලුම් කරනවා. එතකොට මේ තෘෂ්ණාවේ තියෙන ස්වභාවයන් තුනක් ධම්මචක්කපවත්තන සූත්‍රයේදී විස්තර කරනවා. ඒ ස්වභාවයන් තුනක් තමයි පළවෙනි ස්වභාවය තමයි ෆෝනෝ භවිකා. ධම්මචක්ක සූත්‍රයේ කියෙව්වොත් මෙයට මේ වචන ටික හොයාගන්න පුළුවන්. ෆෝනෝ භවිකා මේ තෘෂ්ණාව නිසා තමයි පුනර්භවය ඇති වෙන්නේ. ෆෝනෝ භවිකා කියලා කියන්නේ නැවත ඇති වෙනවා. ෆෝනෝ භවිකා නන්දි රාග සහගතා නන්දි රාග සහගතා කියලා කියන්නේ සිත කාමයෙන් සතුටු කරන ස්වභාවයක් ඇති වෙනවා. අපේ හිත සතුටු කරනවා තෘෂ්ණාව නිසා. නන්දි රාග සහගතා. තුන්වෙනි එක තමයි తත්‍ර తත්‍රාබිනන්දනී. නන්දිනී කියලා නම් එහෙමත් තියෙනවා. නන්දිනී කියන්නේ සතුටු කරනවා. తත්‍ර తත්‍රාබිනන්දනී ඒ තැනට අපේ හිත බැඳ තබා ගන්නවා. සතුටු කරන විතරක් නෙවෙයි తත්‍ර తත්‍රාබිනන්දනී ඒ තැන්වලට අපේ හිත බැඳ ගන්නවා. එතකොට දැන් මෙතනදී විස්තර කරේ ආර්ය සත්‍යාන දස්සන. අන්න ආර්ය සත්‍යයන් දෙකක් දැක්ක අපි. එක තමයි දුක්ඛ සත්‍ය, දෙවෙනි එක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. නැත්තම් දුක ගැන අපි දැනගත්තා, දුක ඇතිවීමට හේතු දැනගත්තා. අන්න තෘෂ්ණාව නිසා තමයි දුක ඇති වෙන්නේ. ඊළඟ කාරණාව නිබ්බාන සච්ච කිරියාය. එතකොට නිවන් පසක් කිරීම කියන එකත් මංගල කාරණාවක්. එහෙනම් දුක දැනගත්ත, දුකට හේතු දැනගත්තා. එහෙනම් දුක නැති කරන්න ඕන කියන එක සත්‍යයක් සහ ඒකට වැඩ කටයුතු කරනවා. බලමු. ඒ දුක නැති කරාට පස්සේ තියෙන සිතේ ස්වභාවය. ඒකට කියනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ඒක සච්චිකාතබ්බං සාක්ෂාත් කළ යුතුයි. ඒ කියන්නේ දුක නැති කර යුතුයි. මුලින් දැකපු දුක දෙවෙනියට දැකපු දුකට හේතුව දැන් දුක නැති කිරීම කළ යුතුයි කියන එක සත්‍යයක් සහ ඒක අපි වටහා ගන්නවා. නිබ්බාන සච්ච කිරියාච කියලා කියන්නේ ඒකයි. නිර්වාණය සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සච්චිකාතබ්බං සාක්ෂාත් කළ යුතුයි.
සාක්ෂාත් කරන්නට නම් සංයුත්ත නිකායේ සමත විපස්සනා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී විස්තර කරනවා මේ තෘෂ්ණාව නැති කරන්නට නිවන සාක්ෂාත් කරන්නට නම් තණ්හක්ඛයෝ නිරෝධෝ, දෝසක්ඛයෝ නිරෝධෝ, මෝහක්ඛයෝ නිරෝධෝ. අපි තුල තියෙන තණ්හාව නැත්නම් රාගක්ඛයෝ රාගය, දෝසක්ඛයෝ ද්වේෂය, මෝහක්ඛයෝ මෝහය. මෝහය කියලා කියන්නේ මෝඩකම්. කාම වස්තුන් කෙරෙහි තියෙන දැඩි ඇල්ම, ඒ වගේම වෛරය, ද්වේෂ සහගත සිතුවිලි, මෝහක්ඛයෝ කියලා කියන්නේ මෝහය ෂය කරන්නට ඕනේ. එහෙම ෂය කරපු තැන තමයි නිර්වාණය කියලා කියන්නේ. දැන් මේවා සරලවම අපි වචන වලින් කිව්වට මේව කරන්න අමාරුයි. නිවන කියලා කියන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ධර්මයක්. අපි හුඟක් කතා ව්‍යවහාරය කියන්නේ නිවනට වඩිනවා, නිවනට යනවා කියලා. එහෙම නිවන කියන එක යන තැනක්වත් විඳින සැපතක් නෙවෙයි. ඒ නිවන් සැපතට කියනවා අවේදිත සැප. විඳින සැපතක් නෙවෙයි, අවේදිතයි. විඳින් ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ට විඳින්නට බෑ ඒ සැපත. අවේදිතයි. එහෙනම් ඒකේ තියෙන සතුට මොකද්ද කියලා හිතෙන්නට පුළුවන්. දැන් සමහරුන්ට හිතෙන්නට පුළුවන් නිවන් පුර කියලා කිව්වට පස්සේ හුඟක් ඔය කියන නිවන් පුර රුවන් දොර ඇරේවා කියලා. නැත්තම් නිවන් පුර වැඩියා ඒ විදිහට කවි පන්ති වල තියෙනව නේද? නිවනට ගියා, නිවනට යනවා. සමහරුන්ට හිතෙන්න පුළුවන් හොඳ තැනක් වෙන්නේ නැති නිවන කියන එක දිව්‍ය ලෝකෙටත් වඩා එහා තියෙන හොඳ තැනක් වෙන්නේ නැති කියලා. බඩුවේ මුගාක් ලාභ ඇති, මෝගේච අඩු ඇති. මිනිස්සුත් හරීම හොඳ මිනිස්සු ඉන්නවා ඇත්තේ කියලා අපේ අර මේ තියෙන උදාහරණ වලින් නිවන ගැන කියන්නට බෑ. නිවන ගැන එහෙම අවබෝධ කරගන්නත් බෑ. මේක වචනේ දැන් බුදුහාමුදුරුණත් වචන ගණනාවක් පාවිච්චි කරා නිවන විස්තර කරන්න. මේ අවබෝධය විස්තර කරන්න. මේ වචන ඔක්කොම තියෙනවා මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී. එතකොට නිවන් සුවය කියන එක අවේදිත සැපතක්. ඒක අසංකත ධර්මයක් හැටියටත් කියනවා. අසංකත ධර්මයක් කියලා කියන්නේ දැන් මේ ලෝකේ තියෙන සංකත අසංකත කියලා දෙකක්. සංකත කියලා කියනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් උපදින හැම දෙයකටම කියනවා සංකතයි කියලා. වෙනස් වෙන දේවල් වලට. මේ භෞතික දේවලුත් අපි හැමදෙනාමත් සංකතයි. මේ ලෝකේ එකම දේ තමයි සංකත ගණයට අදාළ නොවෙන්නේ නිවන. නිවන අසංකතයි. මොකද ඒවා නිවන කියන එක හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් නිර්මාණය වෙන දෙයක් නෙවෙයි. ඒක නිසා නිවන කියන ස්වභාවය විස්තර කරන්න බුදුහාමුදුරුවෝ පාවිච්චි කරා වචන ගණනාවක්. එකක් තමයි අසංකත. අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවූ කියන අදහස. අරති කියලා කියන්නේ ඇලීම් වලින් තොරයි. නිවන කියන එක අවබෝධ කරගත්තම සියලු ඇලීම් බැඳීම් වලින් තොර බව. එහෙම වුණාම ලොකු සහනයක් සැහැල්ලුවක් තියෙනවා. මේ ඇලීම් ගැටීම් තියෙන නිසා තමයි අපේ හිතට ලොකු බරක් දැනෙන්නේ. එතකොට අපේ හිත සැහැල්ලු වෙනවා. ඒව නැති වුණාම. අනාසව කියලා කියන්නේ ආශ්‍රව සහිතයි. කෙලෙස් සහිත ස්වභාවයක්. සුදුද්දසං කියලා කියන්නේ දැකීමට අපහසුයි. අපේ මේ ඇස් වලින් දකින්නට බෑ. දැකීමට අපහසු ස්වභාවයක්. අජරං ජරාවෙන් තොරයි. වෙනසකට භාජනය වෙන්නේ. අමතං මරණයටපත් වෙන්නේ. ඒ කියන්නේ නැති වෙන්නේ. මේ වගේ නිවන පිළිබඳව වචන ගණනාවකින් විස්තර කරලා තියෙනවා. නිවනේ තියෙන ස්වභාවයන් දෙකක්. එකක් තමයි සෝපදිශේෂ නිර්වාණ ධාතුව, අනිත් එක තමයි නිරුපදිශේෂ අනුපදිශේෂ නිර්වාණ ධාතුව. සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ පංචස්කන්ධය සහිතව කෙලෙසුන් නැති කිරීම. මොකක්ද ඒ? දැන් අපි හිතමු කවුරු හරි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා. රහත් වුණා කියලා කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරා. නමුත් මේ රහතන් වහන්සේට උනත්
පංචස්කන්ධයට දැනෙන වේදනාවන් ටික දැනෙනෝ. හැබැයි ඒවා උපේක්ෂාවෙන් අත්විඳිනෝ. හැම දෙයක් පිළිබඳ උපේක්ෂාවෙන් ජීවත් වෙනෝ. මරණ පිරිනුවම් පානකම් මේ ලෝකයේ තියෙන සැප දුක ඒවා අටලෝ දහමට කම්පා වෙවි. අටලෝ දහමට කම්පා නොවි. ඒ ධර්මතාවයන් මේ විදිහටම අපේ ජීවිතවලට එනවා. ඒ රහතන් වහන්සේගේ ජීවිතයට එනවා. නමුත් ඒවෙන් කම්පා නොවි ජීවත් වෙනවා. එතකොට පංචස්කන්ධය සහිතව ජීවත් වෙන නිසා සෝපදිශේෂ නිර්වාණය කියලා කියනවා. පංචස්කන්ධයක් තියෙනවා. නමුත් හිත නිවනටපත් වෙලා. හිතින් බැඳිලා නැහැ මොනවටවත්. දෙවෙනි නිර්වාණය තමයි අනුපදිශේෂ නිර්වාණය. අනුපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ පංචස්කන්ධේනුත් පංචස්කන්ධයක් නැති වෙනවා. ඒ කියන්නේ පිරිනුවම් පානවා. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණයටපත් උනේ. අන්න බුදුරජාණන් වහන්සේ දැන් අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් සැනසීලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තේ අවුරුදු 35 දී 35 ඉඳලා 80 දක්වාම සෝපදිශේෂ නිර්වාණ ධාතුවෙන් තමයි ඒ නිවන් සුවය අත්විඳේ. බුදුරජාණන් වහන්සේටත් නින්දා පහස ලැබුණා. ආහාරයේ අඩුලුහුඩුතාවයන් තිබුණා. මේ විදිහට ඒ ස්වභාව ධර්මයේ තිබිච්ච දේවල් වැස්ස අවුව පින්න ඒව බලපෑවා. ඒ වගේ ඒවයි. ඒවා නමුත් සමසිතින් ඒ කාලය තුල දරාගත්තා. ඊට පස්සේදී නිබ්බාන සච්ච කිරියාච කියන මංගල කාරණාවේදී අපිට තව එකක් තමයි විස්තර කරගන්න තියෙන තවත් වැදගත් කාරණාවක් තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන ආර්ය සත්‍ය. අවසාන ආර්ය සත්‍ය මේක භාවේතබ්බං. භාවේතබ්බං කියලා කියන්නේ වැඩි යුතුයි. පුහුණු කරන්නට ඕනි. දැන් අන්න අපි සරලව ගත්තොත් ප්‍රශ්නය අඳුරගත්තා. ප්‍රශ්නය ඇති වෙන්නට හේතු අඳුනගත්තා. ප්‍රශ්නයට පිළිතුරු අඳුරගත්තා. දැන් අන්න පිළිතුරු සපයන්න යන්නේ. ඒ පිළිවෙත අනුගමනය කරන්නට ඕනේ අර ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නට නම්. මේක හරියට වෛද්‍යවරයෙක්ගේ වෙදහෙදකමක් වගේ තමයි. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට කියන්නේ සසරේ ලොකුම ඒ කියන්නේ හොඳම වෛද්‍යවරයා කියලා. සසර ගමනේදී බුදුරජාණන් වහන්සේට කියනවා වෛද්‍යවරයා. වෛද්‍යවරයා දීපු බෙහෙත් තමයි ධර්මය. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිඹත භික්ඛවෝ. ධර්මය වගේ ඖෂධයක් ලෝකේ නෑ. ඒක නිසා ඒක පානය කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට කියනවා. භික්ෂුන් වහන්සේලා ඇතුළු සියලු ශ්‍රාවකයන්ට. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. මේ සත්‍යය භාවේතබ්බං වැඩි යුතුයි. මේකට අපි කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලාත් කියනවා. මජ්ක්‍ධිමා පටිපදා කියලා පාලියෙන් කියනවා. බලන්න කල්පනා කළා අපි හුඟ දෙනෙකුට සාමාන්‍ය ජීවිතේදී මැද හිට ගන්න අමාරුයි. අපි හුඟ දෙනෙක් ස්වභාවයෙන්ම අන්තයකට යන්නේ. අන්තගාමී. මොනව කතා කරන්න ගත්තත් මොන වැඩේ කරන්න ගත්තත් අපි අන්තයක ඉඳගෙන තමයි කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ හැම අවස්ථාවකදීම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. මැදුම් පිළිවෙතක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ මුලින්ම ගිහි කාලේ බෝසතාණන් වහන්සේ වශයෙන් ගත කරනකොට කාමසුකල්ලිකාණ යෝගය අනුගමනය කරා. ඒ කියන්නේ අධික ලෙස ශරීරයට සැප දුන්නා. මාලිගා 3ක් තිබුණා ඒ කාලේ හැටියට. රම්ම්‍ය, සුරම්‍ය, සුබ කියන මාලිගා 3ක. සීසන් අනුව. සමයකට එක මාලිගාවක්, වින්ටර් එකට එක මාලිගාවක්, ඒ විදිහට වස්සාන ශ්‍රේතුවට එක මාලිගාවක්, ඒ වගේ. එතකොට ඊළඟ එක තමයි අත්ත කිලමතාන යෝගය. ඊට පස්සේදී අවුරුදු 29 දී අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේදී අවුරුදු 29 ඉඳලා අවුරුදු 6ක් සම්පූර්ණ වශයෙන් ශරීරයට අධික ලෙස දුක් දුන්නා. ආහාර ගන්න නැහැ,
ඒ වගේ පුදුම තරම් දුකක් දුන්නා. ඒ කාලේ තමයි අර ෆොටෝවල එහෙමත් තියෙන්නේ බුදුහාමුදුරු දුෂ්කර ක්‍රියා කරන සමයේදී. නිකන් තමන්ගේ උදරය පිටපැත්තට ඇලිලා වගේ. ඒ කියන්නේ උදරයේ ආහාරය නෑ. මේ මාංශ පේශි ඔක්කොම එළියට ඇවිල්ලා නහර ඉලිප්පිලා. ඒ වගේ අධික ලෙස ශරීරයට දුක් දුන්නා. හැබැයි ඒ දෙකෙන්ම බුදුහාමුදුරන්ට මධ්‍යම මේ බුදුහාමුදුරන්ට සත්‍යය කියන එක අවබෝධ වුණේ නැහැ. ඒ තුලින් උනේ කය වෙහෙසටපත් කිරීමක් පමණයි. ඊට පස්සේ බුදුහාමුදුරුවම තේරුම් ගත්තා මම අනුගමනය කරන්නට ඕනේ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ චතුරාර්ය සත්‍ය දේශනා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තු ධර්මයේ ස්වභාවයත් බුදුහාමුදුරුවෝ වචන ගණනාවකින් විස්තර කරනවා. චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය. චක්කුකරණී කියලා කියන්නේ මට ඇස පහළ වුණා. ආධ්‍යාත්මික ඇස පහළ වුණා. චක්කුකරණී. ඥානකරණී කියලා කියන්නේ ඥානය පහළ වුණා. උපසමාය කියලා කියන්නේ මගේ හිත සංසිඳීමකටපත් වුණා. සංසිඳිලා නෙවෙයි තිබුණේ සැනසීමකටපත් වුණා. උපසමාය කියලා කියන්නේ ඒකයි. අභිඥාය. අභිඥාය කියලා කිව්වේ ඥාය කියන දැන ගැනීම. අභිඥාය කියලා කියන මම විශේෂයෙන්ම මේ ලෝකය ගැන දැනගත්තා. අභිඥාය. සම්බෝධාය. සම්බෝධාය කියලා කියන්නේ බෝධාය කියන අවබෝධයට සම්බෝධාය කියලා කියන මනාව අවබෝධ කරගත්තා මේ ලෝකය. නිබ්බානාය. කෙලෙස් නිවි. ඒ කියන්නේ මා තුළ තිබිච්ච කෙලෙස් සියල්ල නිවි ගියා. නිබ්බානාය. මෙන්න මේ ටික අවබෝධ කරගන්නට අනුගමනය කරපු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී අපිට යන්න පුළුවන් වන්නේ සේකපටිපදාව විතරයි. සේකපටිපදාව කියලා කියන්නේ නිවනට මෙහා අපේ දියුණුවක් තියෙනවා නම් මානසික දියුණුවක් තියෙනවා නම් අන්න ඒ දක්වා යන්න පුළුවන්. හැබැයි නිවනේදී අපිට අවශ්‍ය වෙනවා සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන අංග දෙකක්. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් විතරක් නෙවෙයි දසාංගයන්ගෙන් සමන්විත මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ. මේ දසාංග සමන්නාගත මාර්ගය සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක කියන සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. ඒකේ මූල පණ්ණාසකේත් නෙවෙයි මජ්ක්‍ධිම පණ්ණාසකේත් නෙවෙයි උපරි පණ්ණාසකේ තියෙනවා මහා චත්තාරීසක සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මුල් අංග 8 තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ අංගයන් වෙන් වෙනවා පඤ්ඤා සීල සමාධි වශයෙන්. දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප අයිති වෙන්නේ ප්‍රඥාව හැටියට. මෙතන සඳහන් කරන්නේ අර විදර්ශනා ප්‍රඥාව නෙවෙයි. අපි යම් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න අපිට යම් දැනුමක් තියෙන්නට ඕනේ. එතකොට මෙතන ප්‍රඥාව කියන්නේ සුතමේ ප්‍රඥාව. සම්මා දිට්ඨි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා සම්‍යක් දෘෂ්ටියට පැමිණිලා සම්මා සංකප්ප කියලා කියන්නේ මනා සංකල්පනාවන්ගෙන් යුක්තව ඉන්න ස්වභාවය. ඒක ප්‍රඥාව. මේක එතකොට අර ගැඹුරු විදර්ශනා ප්‍රඥාව නෙවෙයි. මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන දැනුවත්කම. ඒ ප්‍රඥාව. එතකොට ඊළඟට තියෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේවා තමයි සීලය. සීලය කියලා කියන්නේ අපි අපේ ජීවිතය කීකරු බව ඇති කරගන්න. වචනයෙන් කීකරු වෙනවා. ඒ වගේම සම්මා කම්මන්ත අපි කරන කටයුතු හරිම කීකරුයි. සම්මා ආජීවය දිවි පැවැත්ම හරිම කීකරුයි. කාටවත් හානියක් නැහැ. මේ කාරණා එකින් එක මම විස්තර කරන්න යන්නේ නැහැ කාල වේලාවත් යන නිසා. ඊට පස්සේදී තියෙනවා සමාධිය.
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම කියලා කියන්නේ හොඳ වෑයමක් තියෙන්නට ඕනේ. හ්ම්. සමාධි සිත සමාධිගත කරගෙන හොඳ වෑයමක් තියෙන්නට ඕනේ. සම්මා සතිය තියෙන්නට ඕනේ. හැම වෙලෙම යහපත් සිතින් යුක්තව ගත කරන්නට ඕනේ. හ්ම්. යෑම්, ඊම්, ඉඳුම්, හිටුම් හැම දෙයක්ම ජීවිතේ කරන හැම දෙයක්ම පුළුවන් තරම් සිහියෙන් කල්පනාවෙන් අපි ඉටු කරන්නට ඕනේ. සම්මා සමාධිය කියලා කියන්නේ හිත සමාධිගත තත්ත්වයට පත්වීම. කලබල ස්වභාවයන්ගෙන් තොර වෙලා චිත්ත සමාධියට පත්වීම. එතකොට සීල සමාධි. අවසානයේ තමයි ඔන්න නිවනේ තියෙන උතුම් අංග දෙකට එන්නේ සම්මා ඥාන සහ සම්මා විමුක්ති. අන්න මේ දෙක තමයි අර විදර්ශනා ප්‍රඥාව හැටියට මහා චත්තාරීස්සක සූත්‍රයේදී බුදුහාමුදුරුව අපිට පෙන්වලා දෙන්නට යෙදුනේ. සම්මා ඥාන සහ සම්මා විමුක්ති. එතකොට සැබෑ වශයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙන්නට නම් කාරණා 10ක් සම්පූර්ණ වෙන්නට ඕනේ. ඒකට කියනවා දසාංග සමන්නාගතෝ අරහා හෝති. රහත් ඵලයට නම් අංග 10ක් අවශ්‍ය වෙනවා. නමුත් සේක පටිපදාවට නම් රහත් භාවයට මෙහා තියෙන අවබෝධයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කිරීමට අවශ්‍යයි. එතකොට කෙනෙකුට කියන්නට බෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරක් පුහුණු කිරීමෙන් රහත් ඵලය සාක්ෂාත් කරගන්නට පුළුවන් කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සේක පටිපදාව සම්පූර්ණ වීම දක්වාම අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කිරීමට අවශ්‍ය වෙනවා. ඉන් අනතුරුව අපිට ලැබෙන ප්‍රඥාව තමයි සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන අංග දෙකෙන් තමයි රහත් ඵලය සම්පූර්ණ භාවයට පත් වෙන්නේ. එතකොට අද දවසේදී අපි කාරණා 4ක් මංගල කාරණා 4ක් අපි අද දවසේදී මේ අපේ පින්වතුන්ට දේශනා කරන්නට යෙදුණා. පළවෙනි කාරණාව තපෝච තපසට පැමිණීම. බ්‍රහ්මචර්යංච බ්‍රහ්මචාරී ජීවිතයකට අපේ දිවි ගමන හැඩගස්වා ගැනීම. තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දසන. ආර්ය සත්‍ය දැකීම, උතුම් වූ ආර්ය සත්‍යයන් දැන ගැනීම, දැක ගැනීම සහ නිබ්බාන සච්චි කිරියාය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. එතකොට මම මුලිනුත් සඳහන් කරා අපි 10 වෙනි ගාථාව සහ 11 වෙනි ගාථාව සම්පූර්ණ වශයෙන්ම වෙන් වෙන්නේ ලෝකෝත්තර මංගල කාරණා සඳහා. මෙතෙක් අපි විස්තර කරේ 9 වෙනි ගාථාව දක්වා ඊයේ දිනේ දක්වාම අපි විස්තර කරන්නට යෙදුනේ ලෞකික සුභ සිද්ධිය ඇති කර ගැනීම සම්බන්ධවයි. එතකොට මීට වඩා දේශනාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේදීත් අපේ දේශනාව දීර්ඝ භාවයට පත් වුණා. ඉතින් හෙට දවසේදී අපි ඉතිරි ගාථා දේශනාවන් දෙක විස්තර කරලා මංගල සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් කරපු මේ දේශනා මාලාව අපි නිමාවට පත් කරනවා. එහෙමනම් දැන් කල්පනා කරන්න අද දවසේදී බොහොම සැදැහැසිතින් යුක්ත විශාල පිරිසක් සම්බන්ධ වන්නට යෙදුණු හැමදෙනා නමින්ම මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම හැරිස් මහත්මයා, ඒ වගේම සෙලි නෝනා මහත්මිය, දිලිප් මහත්මයා, ලෙති නෝනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම දෙනාත්, ඒ වගේම අපි හැමදෙනා නමින්ම මිය පරලොව යන්නට යෙදුණු හැමදෙනාම මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ සසර ගමන සුවපත් කරගනීවා, සැපවත් කරගනීවා කියන අදහසින් යුක්තව අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයත් ශාසනයත් අපවත් සුරක්ෂිත කරන සියලුම දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන් වේවා කියන අදහසින් යුක්තව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.
එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානිසංසයෙන් සියලු දිනාටම නිර්වාණය පසක් වේවා සාදු 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 Everyone, sir, I am Durrani.